ළමයි රසායනික සමතුලිතතාවය යටතේ සමතුලිතතා සංකල්ප පස්වන කොටස බලන්න මේ තියෙන්නේ සමජාතීය වායුමය සමතුලිතතා පද්ධතිය. ප්‍රතික්‍රියක පැත්තේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායු, ප්‍රතිඵල පැත්තේ තියෙන සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් වායු, ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල දෙපැත්තම එකම භෞතික කලාපයේ තියෙන වායුමය කලාපේ එකම භෞතික කලාපයේ තියෙන නිසා සමජාතීය සමතුලිතතා පද්ධතියක් කියලා හඳුන්වන්නේ. මෙන්න මේ සමජාතීය සමතුලිතතා පද්ධතිය සඳහා ස්කන්ධ ක්‍රියා නියමය යොදා ගනිමින් සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරා. සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරලා තියෙනවා. දැන් මේ සමතුලිතතා පද්ධතියේ දෙයතටම ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවයි ආපසු ප්‍රතික්‍රියාවයි. මේ දෙයතටම සිදුවන ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවන් නැත්නම් වේග එක හා සමානයි. ස්කන්ධ ක්‍රියා නියමය මගින් කියවෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ඊට සහභාගී වන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ සමානුපාතික වෙනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානුපාතික වෙනවා ප්‍රතික්‍රියකවල සක්‍රීය ස්කන්ධවලට. ප්‍රතික්‍රියකවල සක්‍රීය ස්කන්ධ කියන්නේ ප්‍රතික්‍රියකවල මෞලික සාන්ද්‍රණ. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානුපාතික වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වර්ගයට, ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණයට. මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලිව්වොත් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අපි ගත්තොත් මේ විදිහට RF කියලා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි ඉදිරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව නියතය KF. ඒ වගේම සක්‍රීය ස්කන්ධ කියලා කියන්නේ මෞලික සාන්ද්‍රණ සල්ෆර් ඩයොක්සයිඩ් හා ඔක්සිජන්. සල්ෆර් ඩයොක්සයිඩ් වල ස්ථිතිවිද්‍යාංක 2යි වර්ගය. මේක තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනය. පසු ප්‍රතික්‍රියාව ගත්තොත් පසු ප්‍රතික්‍රියාවට බලපාන්නේ SO3. SO3 වලින් තමයි SO2 සහ ඔක්සිජන් හැදෙන්නේ. පසු ප්‍රතික්‍රියාව ආරම්භ කරන්නේ SO3 වලින්. ඒ නිසා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානුපාතික වෙන්නේ මේ SO3 වල සක්‍රීය ස්කන්ධයවත් SO3 වල සාන්ද්‍රණයට. මේ නිසා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අපි ගත්තොත් RB කියලා සමානයි KB ශීඝ්‍රතා නියතය වැඩි කිරීම සක්‍රීය ස්කන්ධ SO3 සාන්ද්‍රණයේ වර්ගය. මෙන්න මේ විදිහට ඉදිරි ප්‍රතික්‍රියාව සඳහාත් පසු ප්‍රතික්‍රියාව සඳහා ස්කන්ධ ක්‍රියා නියමය අනුව ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. ඔබ දන්නවා සමතුලිත පද්ධතියක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි. ඒ නිසා මේ ප්‍රකාශනයට සමාන කරන්න පුළුවන්. අන්නේ සමාන කිරීමෙන් සමතුලිතතා නියතය කියන ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්නවා අපි. මේක තමයි අපේ අරමුණ. සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම. මේ බලන්න ඔබ ස්කන්ධ ක්‍රියා නියමය යොදාගන්න. ස්කන්ධ ක්‍රියා නියමයෙන් කියවෙන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කෙරෙහි සක්‍රීය ස්කන්ධ
සමානුපාතික බව. මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි ඊට බලපාන සක්‍රිය ස්කන්ධ, ඊට බලපාන SO2 සහ ඔක්සිජන්, ඒවයේ සක්‍රිය ස්කන්ධ වලට සමානුපාතිකයි කියලා කියන්නේ ස්කන්ධ ක්‍රියා නියමය අනුව. සක්‍රිය ස්කන්ධ කියන්නේ මෞලික සාන්ද්‍රණය. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානුපාතිකයි ප්‍රතික්‍රියා කරන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන්, ඒවයේ සක්‍රිය ස්කන්ධ වලට සමානුපාතික වෙන්නේ නැත්නම් මෞලික සාන්ද්‍රණය SO2 සාන්ද්‍රණය වර්ගයේ O2 සාන්ද්‍රණය. පසු ප්‍රතික්‍රියාව වෙන්නේ SO3 වලින් SO2 සහ ඔක්සිජන් සෑදීම. ඒතර පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන්නේ SO3 සාන්ද්‍රණය. ඒ නිසා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව RB සමානුපාතිකයි SO3 වල මෞලික සාන්ද්‍රණය ඒකේ වර්ගයට. දැන් අපි මේ සමානුපාතික ලකුණු ඉවත් කරොත් අපිට දාන්න වෙන මෙතන නියතයක්. ඒ නියතන අපි කියනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. මෙතන නියතන අපි කියනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. ඔය තමයි ස්කන්ධ ක්‍රියා නියමය අනුව ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා සඳහා ශීඝ්‍රතා සම්බන්ධ ප්‍රකාශන නිරූපණය කරේ. ඊට පස්සේ සමතුලිත පද්ධතියක ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා සමානයි. ඒ නිසා මේ දෙක සමාන කරනවා RF සමාන RB සමාන කරලා ප්‍රකාශනයක් උත්පන්න කරනවා. මේ ප්‍රකාශන ලැබෙන නියතයට කියනවා සමතුලිතතා නියතය. දැන් බලමු මේ වගේ ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීමේදී ඔබ විසින් ලියන්න ඕන ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව RF, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව RB කියලා. එhmenan අපි වැඩ පටන් ගමු. මේ විදිහට ලියමු. ඉදිරි ප්‍රතික්‍රියාවේ හා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පිළිවෙලින් ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා පිළිවෙලින් RF හා RB යයිද ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා RF හා RB. RF forward reaction, RB back reaction. ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා මේ සංකේත වලින් ගන්නවා. ශීඝ්‍රතා නියත පිළිවෙලින් KF සහ KB ऐसे तो दाबर ज्ञान बुलांग स्कंद क्रिया नियमानो दबकेमो स्कंद क्रिया नियमानो स्कंद क्रिया नियमय अणु स्कंद क्रिया नियमय अणु अपने लियान बला इधर प्रतिक्रिया शीघ्रता सदा प्रकाशन है मैं बालना नियमय अणु लियान बला मैं विदेटा RF समानाय KF सल्फर डाइऑक्साइड वायु सांद्रणे वर्गे
ऑक्सीजन सांद्रण प्रतिक्रियक वल मौलिक सांद्रण संबंध करमीन प्रकाशनයක් ඉදිරිපත් කරා ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා RF සඳහා දැන් පසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව RB සමානයි ශීඝ්‍රතා නියත KB පසු ප්‍රතික්‍රියාවට බලපාන සල්ෆර් ට්‍රයිऑक्साइड SO3 වායුවේ සාන්ද්‍රණය වර්ගය දැන් බලන්න සමතුලිත පද්ධතිය සඳහා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයකුත් පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයකුත් ඉදිරිපත් කරා ස්කන්ධ ක්‍රියා නියමය අනුව මෙතෙන් ස්කන්ධ ක්‍රියා නියමය අනුව ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කළා දැන් සමතුලිත පද්ධතියේ ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා සමානයි. මේක සමතුලිත පද්ධතියක්. දැන් එහෙමනම් අපි ගමු සමතුලිත පද්ධතියේ RF RB RF කියන්නේ KF සල්ෆර් ඩයොක්සයිඩ් सांद्रණය වර්ගය ऑक्सीजन सांद्रණය සමානයි KB सल्फर डाइऑक्साइड सांद्रණය වර්ගය දැන් අපිට පුළුවන් මෙතනින් ගන්න මේ විදිහට SO3 सांद्रණය වර්ගය මේ පැත්තේ තියෙනවා අපි මේ ටික මේ පැත්තට දානවා सल्फर डाइऑक्साइड सांद्रණය වර්ගය ऑक्सीजन सांद्रණය මෙතන නෝ KF බෙදීම KB දැන් මේ බලන්න ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවන් තමයි RF සහ RB ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා නියත තමයි KF සහ KB KF සහ KB නියතය එනිසා මෙතන නියත අතර අනුපාතයක් නියතයක් වෙනවා මෙතේ KF සහ KB නියත වන අතර KF හා KB නියත වන අතර KF බෙදීම KB ද නියතයක් වේ මෙහි KF බෙදීම KB සමානයි KC समतुलितता नियत समतुलितता नियत नंबे समतुलितता नियत नंबे थोड़ा मैंने में अनुपात है इधरी सा पशु प्रतिक्रियावंगे शीघ्रता नियत शीघ्रता नियता तर अनुपाते मेरियन शीघ्रता नियत KF KB शीघ्रता नियता तर अनुपाते අපි ගන්නවා සමතුලිතතා නියතය KC කියලා මේ අනුව වෙනවා අපිට එම නිසා KC සමානයි මේ විදිහට
සහ KC සමානයි SO3 වර්ගය බෙදීම SO2 gas SO2 gas වල වර්ගය oxygen gas සාන්ද්‍රණය මේක තමයි समतुलितता नियत सदहा प्रकाशने समतुलितता नियत सदा प्रकाशने බලන්න මේ බලන්න මේ අපිට ලැබුණේ समजातीय वायुमय समतुलितता पद्धतिය ඒ समतुलितता पद्धतिය සඳහා ස්කන්ධ ක්‍රියා නියමය යොදා ගනිමින් समतुलितता නියතයේ KC සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම තමයි අපිට තියෙන අභියෝගය. මේ වගේ අවස්ථාවකදී ඔබ කළ යුතුයි ඉදිරි ප්‍රතික්‍රියාව සඳහාත් පසු ප්‍රතික්‍රියාව සඳහාත් ස්කන්ධ ක්‍රියා නියමය යොදා ගනිමින් ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ඉදිරිපත් කිරීම. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන්නේ SO2 සහ O2 වල සක්‍රිය ස්කන්ධ හෙවත් මෞලික සාන්ද්‍රණ. මේ අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව RF නම් RF සමානයි මෙතේ සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාන්ද්‍රණ. මෙනිසා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලිවීමේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි ශීඝ්‍රතා නියතය වැඩි කිරීම SO2 සාන්ද්‍රණයේ වර්ගය මෙතන ස්ටේක විද්‍යාංක දෙක නිසා වර්ගය සහ ඔක්සිජන් සාන්ද්‍රණය. ඒ වගේම පසු ප්‍රතික්‍රියාව ගත්තොත් පසු ප්‍රතික්‍රියාවට බලපාන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. පසු ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියක වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ SO3. මේ නිසා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානුපාතිකයි ප්‍රතික්‍රියක වල සක්‍රීය ස්කන්ධයට. සක්‍රීය ස්කන්ධයවත් මෞලික සාන්ද්‍රණය SO3 වල මෞලික සාන්ද්‍රණය. ඒ අනුව පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව RB සමානයි පසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියතය වැඩි කිරීම SO3 සාන්ද්‍රණය වර්ගය. දැන් ඔබ කළ යුතුයි සමතුලිත පද්ධතියක ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා සමානයි. ඒ නිසා සමතුලිත පද්ධතිය සඳහා RF සමාන RB ඒ අනුව ඔබට පුළුවන් ලියන්න මේ විදිහට. මෙන්න මේ ප්‍රකාශන ලියන්න පුළුවන්. මේ ප්‍රකාශන ලියලා ඔබට පුළුවන් මේ ආකාරයට KF බෙදීම KB සඳහා ප්‍රකාශනයක් ගන්න. මේක නියතයක් ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා නියත මේවා ඒ නියත අතර අනුපාතයක් නියතයක් අන්නේ අනුපාතය ගන්නවා සමතුලිතතා නියතය ලෙස. මෙතේ KC මේ අනුව KC සමානයි මෙන්න මේ ප්‍රකාශනය. මේ ආකාරයට අපිට පුළුවන් වුණා සමතුලිතතාව සඳහා සමතුලිතතා නියතයේ KC සඳහා ප්‍රකාශනයක් උත්පන්න කරන්න. දැන් ඔබ මේ වගේ ප්‍රකාශනයක් උත්පන්න කිරීමේදී ඔබ විසින් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා මෙතේ ඉදිරි ප්‍රතික්‍රියාවෙත් පසු ප්‍රතික්‍රියාවෙත් ශීඝ්‍රතා පිළිවෙලින් RF RB කියලා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා නියත පිළිවෙලින් KF සහ KB කියලා ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ තමයි
ස්කන්ධ ක්‍රියා නියමය අනුව ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලියන්නේ. ඊළඟ පියවර තමයි සමතුලිත පද්ධතියක් කියලා සමතුලිත පද්ධතියක් කියලා ඊට පස්සේ ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවන්ගේ ශීඝ්‍රතාව සමාන බව කියන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රකාශන සමාන කළා මේ සමතුලිතතා නියතයේ කේසි සඳහා මේ ආකාරයට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් ඕනෑම මේ ආකාරයේ සමතුලිත පද්ධතියක් සඳහා සමතුලිත නියතය කේසි සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. අපි බලමු ඊළඟ කොටස. මේ බලන්න. කෙල්වින් 400 දී SO2 සහ O2 වලින් හැදෙන SO3 මේ සමතුලිත පද්ධතියේ සමතුලිතතා නියතය KC මේ බලන්න කෙල්වින් 400 දී මෙන්න මේ දී ඇති සමතුලිත පද්ධතියේ සමතුලිතතා නියතය KC ඊගාවට අපිට දීලා තියෙනවා එමෝෂනත්වයේ දීම. මේ සමතුලිතතා පද්ධතියේ ඉෂ්ටගවිතික අංක නෙවෙයි මෙතන තියෙන්නේ. නැත්නම් ඉෂ්ටගවිතික සංගුණක නෙවෙයි තියෙන්නේ. මේක දෙකෙන් බෙදපු අවස්ථාව. ඒ සමතුලිතතා පද්ධතියේ සමතුලිතතා නියතය K-C. මොකද ඉෂ්ටගවිතික සංගුණක වෙනස් වුණාම සමතුලිතතා නියතය වෙනස් වෙනවා. නියතය අගේ වෙනස් වෙනවා. නියතය සඳහා ලැබෙන ඒකක වෙනස් වෙනවා. ඒ නිසා මේ ඉෂ්ටගවිතික අංක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒතර වෙනත් සමතුලිතතා නියතයක් කියන එක K-C. අපෙන් අහන්නේ මෙන්න මේ සමතුලිත නියත අතර සම්බන්ධතාව ව්‍යුත්පන්න කරන්න කියලා. මේ වගේ වෙලාවක ඔබ කළ යුතුයි මේකේ KC සමතුලිත නියතය සඳහා ප්‍රකාශනය ලියන්න. මේකෙත් සමතුලිතතා නියතය K-C සඳහා ප්‍රකාශන ලියන්න. ඒ ප්‍රකාශන දෙක ලියලා බලන්න මේ දෙක සම්බන්ධ කරන්න ක්‍රමය මොකක්ද කියලා. අපි බලමු ඉස්සෙල්ලාම ලියලා. මුලින්ම KC සඳහා ප්‍රකාශන ලියන්න. බලන්න KC සඳහා ප්‍රකාශන ලියවම වෙනවා. මෙතන SO3 gas මේකේ වර්ගය SO3 වායුවේ සාන්ද්‍රණය ලියලා ඒක වර්ග කරන්න ඕනේ මෙතන ඉෂ්ටගවිතික අංකය 2 නිසා. ඔබ කිසිවිටකවත් මෙහෙම ලියන්න එපා. KC සමානයි 2 SO3 gas මේව නැත්නම් මේකේ වර්ගය. මේක සම්පූර්ණ වැරදි. ඔය විදිහට ලියන්න එපා. ඒ වගේම මෙතන 2 SO2 gas සාන්ද්‍රණයේ වර්ගය O2 gas සාන්ද්‍රණය මේව ලියන්න එපා. සම්පූර්ණ වැරදි. එනිසා ලියන්න ඕනේ මේ තියෙන SO3 ප්‍රතිඵල සාන්ද්‍රණය ඒ ඉෂ්ටගවිතික සංගුණිකයේ අංක 2නේ. අංක 2 ඉෂ්ටගවිතික සංගුණිකයේ අංක 2. එනිසා ප්‍රතිඵල වල සාන්ද්‍රණය ඒ ඉෂ්ටගවිතික සංගුණකයෙන් බලයෙන් නම්බර් සාන්ද්‍රණය ඒ ඉෂ්ටගවිතික සංගුණකය අනුව බලයෙන් නම්බර්. ඒතර SO3 සාන්ද්‍රණය වර්ගය කියලා එන්නේ. බෙදන්න SO2 වායු සාන්ද්‍රණය මෙතන ඉෂ්ටගවිතික අංකය 2. ඒ නිසා SO2 වල සාන්ද්‍රණය වර්ග කරා මෙතන O2 සාන්ද්‍රණය
මේ විදිහට ඔය ආකාරයට දැන් බලන්න කේසි සමානයි SO3 ගෑස් සාන්ද්‍රණය වර්ගය බෙදීම SO2 ගෑස් සාන්ද්‍රණය වර්ගය O2 සාන්ද්‍රණය මේක තමයි ප්‍රකාශන නිවැරදි මෙහෙම ලියන්න එපා මේක වැරදි ප්‍රකාශය දැන් අපි මෙතන SO2 හා SO3 හා O2 සාන්ද්‍රණ පාවිච්චි කරමින් සමතුලිතතා නියතය KC සඳහා ප්‍රකාශනයක් උත්පන්න කරා. නැත්නම් ප්‍රකාශනයක් නිර්මාණය කළා KC සඳහා සමතුලිතතා නියතය සදා ප්‍රකාශන ලිව්වා. ඊගොඩ මෙන්න මේකෙදි එමෝෂනත්වයේ දීම බලන්න මේක. අපි ඒ සඳහා ප්‍රකාශනයක් ලියමු. ඒ සමතුලිතතා නියතය K-C එක සමානයි ප්‍රතිඵල සාන්ද්‍රණය. ප්‍රතිඵල සාන්ද්‍රණය තියෙන්නේ මේ තියෙන්නේ SO3. මෙතන එන්නේ SO3 සාන්ද්‍රණය බෙදීම SO2 සාන්ද්‍රණය මෙතන SO3 සාන්ද්‍රණය බෙදනවා මෙතන SO2 සාන්ද්‍රණය ඊගාට බෙදන්න ඕන මෙන්න මේකේ O2 සාන්ද්‍රණය භාග්‍ය බලය මෙතන ස්ථාගවිතික සංගුණකය භාගය වෙනස මෙතන අපි ලියන්න ඕන O2 වායු සාන්ද්‍රණය භාග්‍ය බලය නැවත බලන්න මෙන්න මේ සමතුලිත ප්‍රකාශනය සඳහා සමතුලිතතා නියතය K-C එක සමානයි SO3 සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ලියන්න ඕන. එතන එනවා SO2 සාන්ද්‍රණය සහ ඔක්සිජන් සාන්ද්‍රණය භාග්‍ය බලය. දැන් අපි මේ ප්‍රකාශනය ගමු අංක 2. දැන් 1 හා 2 අතර සම්බන්ධතාවක් ගන්න ඕනේ. ඔබට පේනවා මෙතන SO3 මෙතන SO3 මෙතන SO2 මෙතන O2 නමුත් මෙතන තියෙන වර්ගය මෙතන තියෙන SO3 සාන්ද්‍රණය අපිට මේ දෙවෙනි ප්‍රකාශය මේ ප්‍රකාශනය වර්ග කළොත් K-C වර්ගය වෙනවා. එතන මෙතන SO3 සාන්ද්‍රණය වර්ගය වෙනවා මේකට සමාන වෙනවා. වර්ග වීමේදී මේක වර්ග වෙනවා. එතකොට මෙතනත් වර්ගය තියෙනවා. මේ O2 සාන්ද්‍රණය භාග්‍ය බලය තියෙන එක වර්ග වුණාම O2 සාන්ද්‍රණය කියලා එනවා. මේ අනුව දෙවන ප්‍රකාශනය වර්ග කළොත් වර්ග කරන් පස්සේ ලැබෙන්නේ මේ ටික වර්ග කළාම මෙන්න මේ ටිකට සමාන වෙනවා. එතකොට මෙතන එන්නේ K-C වර්ගය කියලා. ඊට පස්සේ පුළුවන් අපිට 1යි ඒ වර්ග කළ 1යි සමාන කරන්න. අපි බලමු මේ විදිහට දෙවන සමීකරණය අපි වර්ග කරමු. දෙවන සමීකරණය වර්ග කරාම එනවා K-C වර්ගය. මෙතන නා SO3 ගෑස් වර්ගය. බෙදීම SO2 ගෑස් වර්ගය. සහ මෙතන නා O2 ගෑස් මේ විදිහට
මේක අංක 3. දැන් බලන්න 1යි 3යි සමාන වෙනව නේද? 1 හා 3 ගත්තොත් ප්‍රකාශන. පළවෙනි ප්‍රකාශනයේ මේ තියෙන SO3 වර්ගය. බෙදීම SO2 වර්ගය මේ O2. තුන්වෙනි ප්‍රකාශනයේ තියෙන එකමනේ SO3 වර්ගය. SO2 වර්ගයෙන් බෙදලා SO2. 1යි 3යි ප්‍රකාශනවල දකුණු පැත්ත 1 හා සමානයි. එහෙනම් මේ දෙක සමාන වෙනවා. KC සමානයි K' C වර්ගය. එනිසා 1 හා 3 1 හා 3 1 හා 3 සැලකීමෙන් අපිට ලියන්න පුළුවන්. හොඳට බලන්න 1 හා 3 සැලකීමෙන් KC සමානයි KC සමානයි K' C වර්ගය. මෙන්න සම්බන්ධතාව. මේ අනුව මේ සම්බන්ධතාව තමයි අපෙන් අහලා තියෙන ව්‍යුත්පන්න කරන්න කියලා. මෙහෙම. මේක වෙනුවට ඕනනම් ගන්න පුළුවන් මේ විදිහට. O K' C සමානයි. මේකේ වර්ගය සමානයි KC නම් K' C කියන්නේ මේකේ වර්ගමූලය. KC වල මූලය. KC වල භාග්‍ය බලය. K' C වර්ගය සමානයි KC නම් K' C සමානයි. මේකේ මූලය වර්ගමූලය. අතේ KC වල වර්ගමූලය. අපිට මේ ප්‍රකාශනය මෙහෙම ලියන්නත් පුළුවන්. මේ තමයි KC හා K' C අතර සම්බන්ධය. නමුත් මෙවැනි සම්බන්ධතාවක් ලියන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථා දෙකේදීම. මේ සමතුලිතතා පද්ධතියත් මේ සමතුලිතතා පද්ධතියත් උෂ්ණත්වය මෙතින් උෂ්ණත්වය 1 හා සමාන. බැවින් තමයි මේ වගේ සම්බන්ධතාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය මේක 400යි මේක 500 නම් මෙතන සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනය මේකේ සමතුලිතතා නියතය K' C සඳහා ප්‍රකාශනය ලියන්න බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. උෂ්ණත්වය මොකක් වුණත් සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන්. නමුත් මේ විදිහට සමතුලිතතා නියත සමාන කිරීමක් කරන්න බෑ. මේ ආකාරයට 1 හා 3 සැලකීමෙන් මේ තියෙන පළවෙනි එකේ KC අගය මේ K' C වල වර්ගයට සමාන කිරීමක් කරන්න පුළුවන් වන්නේ එකම උෂ්ණත්වයේ පවතින සමතුලිතතා පද්ධතිය සැලකීමෙන් විතරයි. ඒ නිසා හදිසියෙන්වත් මෙන්න මේක මතක තියාගන්න. මේකේ උෂ්ණත්වය කෙල්වින් 400යි මේ සමතුලිතතා සමීකරණයේ ඉෂ්ටකවිත එකක බෙදලා මේ අරගෙන තියෙන්නේ. ඒ සමතුලිතතා පද්ධතියේ K' C කියලා ගත්තොත් මේක 400 මේක 500 නම් ඔබට මේ ආකාරයට KC හා K' C අතර මෙවැනි සමාන කිරීමක් කරන්න බෑ. උෂ්ණත්වය වෙනස් නම්. එනිසා මේ ආකාරයේ සමාන කිරීම කරලා මේ ආකාරයේ සම්බන්ධතා ගොඩනගා ගැනීමට නම් ඒ පද්ධති දෙකේම උෂ්ණත්වය 1 හා සමාන විය යුතුයි. 1 හා සමාන වේ නම් පමණයි මේ ආකාරයට ඔබට මේ ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීමේ ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක මේ වැදගත් කරුණ.
මෙන්න මේක වැදගත්. සමතුලිත පද්ධති දෙකෙහිම උෂ්ණත්වය එකම බැවින් ඉහත දක්වා ඇති පරිදි KC හා KC අතර සම්බන්ධතාවක් ඉදිරිපත් කළ හැකිය. මෙතන ඒ අවස්ථා දෙකේදීම උෂ්ණත්වය එකම බැවින් මෙති උෂ්ණත්වය එකම වෙන්න ඕන. මේක උෂ්ණත්වය එකම බැවින් උෂ්ණත්වය එකම නම් විතරයි මේ වගේ සම්බන්ධතාවක් ව්‍යුත්පන්න කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න විභාගයකදී ඔබට ප්‍රශ්න පත්‍රය තිබුණොත් මේක 400යි මේක 500යි. එතකොට KC හා K' අතර සම්බන්ධතාව මොකක්ද කියලා ඔබට සඳහන් කරන්න පුළුවන්. උෂ්ණත්වය එකිනෙකින් වෙනස් නිසා මේ ආකාරයට ප්‍රකාශන ලිවීමෙන් KC හා K' අතර සම්බන්ධතාවක් ඉදිරිපත් කරන්න හැකියි කියලා. උෂ්ණත්වය වෙනස් නම් සම්පූර්ණයෙන්ම මේ පද්ධතියට වඩා මේ පද්ධතියේ උෂ්ණත්වය වෙනස් නම් ස්ථිතිගතිකාංක සමානවත් මේකම නම් ස්ථිතිගතිකාංක ඒත් සමතුලිතතා නියත වෙනස් වෙනවා. සමතුලිතතා නියතය උෂ්ණත්වය මත බලපාන. සමතුලිතතා නියතය උෂ්ණත්වය මත බලපානවා. සාන්ද්‍රණ මත බලපාන්නේ නැහැ. සමතුලිතතා නියතය උෂ්ණත්වය වෙනස් වුණත් ඒක වෙනස් වෙනවා. ඒ නිසා समतुलिता नियते उष्णत्वය මත රඳා පවතී. උෂ්ණත්වය වෙනස් වුණොත් සමතුලිතා නියතය වෙනස් වෙනවා. උෂ්ණත්වය මත රඳා පවතිනවා. බලමු ඊළඟ කොටස. මේ අපි සම්බන්ධතාවය උත්පන්න කරේ. දැන් බලන්න ඊළඟ අවස්ථාවට යන්න. මේ බලන්න. කෙල්වින් 700 දී S2 මෙන්න මේ සමතුලිතතා පද්ධතියේ මේ තියෙන්නේ කෙල්වින් 700. ඔබට දීලා තියෙනවා කෙල්වින් 700 දී මෙන්න මේ සමතුලිතතා පද්ධතියේ මේ තුන් දෙනාගේ SO2 O2 SO3 සාන්ද්‍රණ දීලා මෙතේ ඔබගෙන් අහන්නේ සමතුලිතතා පද්ධතියේ KC සඳහා ප්‍රකාශනයක් දක්වන්න. සමතුලිතතා නියතයේ KC. तर අපි ඉස්සෙල්ලාම KC සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන අවශ්‍ය නැහැ. ප්‍රකාශනයක් ලියන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම ලියමු. මේ විදිහට පළවෙනි කොටස. KC සමානයි. ඔබ දන්නා සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනය ලියනකොට ප්‍රතිඵලවල සාන්ද්‍රණ
ඒ අදාළ ස්ථගවිතික සංගුණකයෙන් බලය නම්වන්න ඕන. ඒක බෙදීම ප්‍රතික්‍රිය කළ සාන්ද්‍රණ ප්‍රතික්‍රිය කළ ස්ථගවිතික සංගුණකයෙන් බලය නම්වන්න ඕන. ප්‍රතිඵල සාන්ද්‍රණය ප්‍රතික්‍රියක සාන්ද්‍රණ අතර අනුපාතය තමයි සමතුලිතතා නියතය කියලා කියන්නේ. ප්‍රතිඵල සාන්ද්‍රණ ඒ අදාළ ස්ථගවිතික සංගුණකයෙන් බලය නම්වන්න ඕන. මෙතන SO3 සාන්ද්‍රණය සඳහන් කරන්න මේ කොටු වරහනේ. වෙන වරහන් දාන්න බෑ. SO3 සාන්ද්‍රණය කියන්නේ මේ කොටු වරහනේ. ඒ නිසා කොටු වරහන සෑම කෙනෙක්ම ලියන්න ඕන. මේ සාන්ද්‍රණය. SO3 සාන්ද්‍රණය මේ බලය මෙතන අංක 2 ස්ථගිත සංගුණකය. ඒකේ බලය නම්වන්න ඕන. බෙදීම ප්‍රතික්‍රියා කළ සාන්ද්‍රණය. මෙතන සල්ෆර් ඩයොක්සයිඩ්. මෙතන ස්ථගිතික අංකය මේ ප්‍රතික්‍රියාව සඳහා අපි ගත්තොත් මෙතන 2යි SO3. එතන මෙතන 2යි SO3 නිසා මෙතන අංක 2 වෙන්න ඕන. බලන්න මෙතන 2යි මෙතන අංක 2 තියෙනවා. ඒ නිසා 2යි SO2 ධන O2 2යි SO3. මෙතන 2යි SO2 මෙතන 2යි SO3. එතන අපි මෙතන ප්‍රකාශන ලිවීමේදී SO2 वायु सांद्रणे वर्गे इगाट ऑक्सीजन सांद्रणे මෙතන අපි ලියන O2 ගෑස් සාන්ද්‍රණය. දැන් බලන්න සමතුලිතතා පද්ධතියක සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශන ලිවීමේදී අපි ඉස්සෙල්ලා බලන්න ඕන සමතුලිතතා පද්ධතිය තුලිතද කියලා. S2යි S2යි. O දකුණු පැත්තේ 6යි මේ පැත්තේ 2 4යි 6යි. A සමතුලිතතා සමීකරණයේ පරිදි ප්‍රතිඵල සාන්ද්‍රණ බෙදීම ප්‍රතික්‍රියක සාන්ද්‍රණ අතර අනුපාතය තමයි Kc කියලා කියන්නේ. නමුත් නිකම් ප්‍රතිඵල සාන්ද්‍රණ බෙදීම ප්‍රතික්‍රියක සාන්ද්‍රණ අතර අනුපාතය නෙමෙයි. ප්‍රතිඵලවල සාන්ද්‍රණ ඒවායේ ස්ථගිතික සංගුණකයෙන් බලය නම්වන්න ඕන. මේ තුලිත සමීකරණයේ පරිදි ප්‍රතිඵල සාන්ද්‍රණ ප්‍රතිඵලවල ස්ථගිතික සංගුණකයේ බලය නම්වන්න ඕන. හා ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ ස්ථගිතික සංගුණකයේ බලය නම්වලා ඒවා අතර ගුණිතය ගන්න ඕන මේ. මෙයාගේ ගුණිතය මෙයාත් එක්ක. අතර අනුපාතය තමයි සමතුලිතතා නියතය කියලා කියන්නේ. මේක තමයි මුලින්ම කරන්න ඕනේ. Kc සදා ප්‍රකාශනය. ඊට පස්සේ දෙවෙනි කොටස Kc වල අගය. දැන් Kc වල අගය ගන්නේ දත්ත මේකට ආදේශ කරන්න ඕන. භෞතික රසායනයේ හොඳට මතක තියාගන්න. භෞතික රසායනයේ ගණන් හදනකොට මේ එකකේ ඒකක සහිතව දත්ත ආදේශ කිරීම ඔබ කළ යුතුයි. SO3 සාන්ද්‍රණය. මේ තියෙන SO2 O2 SO3 පිළිවෙලින් මේ SO2 මේ O2 මේ SO3 තුන වැඩි කිරීම 10 3. තුන වැඩි කිරීම 10 3. SO3 සාන්ද්‍රණය. ඝන ඩෙසිමීටරට මවුල dm ඍණ 3. ඒකේ වර්ගය. දැන් ඔබ මේක වර්ග කරන්න කොටු වරහන් දාන්න එපා. මේව දාන්න එපා මෙහෙම. මෙහෙම දාලා මෙහෙම ලියන්න එපා. කොටු වරහන දාලා තියෙන්නේ සාන්ද්‍රණය සංකේතවත් කරන්න.
ඒ නිසා නැවත ඒ කොටු වරහන් දාන්න එපා, වෙන වරහනක් දාන්න. ඒ නිසා මේවා ඉවත් කරන්න. ඉවත් කළා ඔබට පුළුවන් මේක වර්ග කරන්න ඕනේ. මේ තියෙන වර්ගය මේ වරහනක් දාන්න. ඔය විදිහට බෙදීම. ඊගාට SO2 නැදෙන්නේ දෙක වැඩි කිරීම 10 ඍණ 2. දෙක වැඩි කිරීම 10 ඍණ 2. ඒකක නොලී ඉන්න එපා. ඒක නොලියා. ඒකක නොලියා. ඔබ මේක කෙටි කරගත්තොත් ඔබට සුළු කරන්න ලේසි. කෙටි වෙනවා ප්‍රකාශනේ. ලකුණුත් කෙටි වෙනවා. ලකුණුත් කෙටි වෙනවා. ඒ නිසා SO2 සාන්ද්‍රණය මේ තියෙන දෙක වැඩි කියන 10 ඍණ 2 මේ විදිහටම ආදේශ කරන්න. O2 සාන්ද්‍රණය 4 වැඩි කියන 10 ඍණ 2 4 මෙතන 4 වැඩි කිරීම 10 ඍණ 2 ඝන ඩෙසිමීටර මවුල ඝන ඩෙසිමීටර මවුල ඝන ඩෙසිමීටර මවුල මේ විදිහට O2 සාන්ද්‍රණය 4 වැඩි කියන 10 ඍණ 2 4 වැඩි කියන 10 ඍණ 2 ඝන ඩෙසිමීටර මවුල මෙන්න මේ විදිහට සමතුලිතතා නියතයේ KC සඳහා ප්‍රකාශනය ලියන්න ඕන ඒකක සහිතව දත්ත ආදේශ කිරීම කරන්න ඕන මේ විදිහට. ඊට පස්සේ තමයි සුළු කිරීම කරන්න ඕන. දැන් මේකේ සුළු කිරීමේදී ඔබට පේනවා මෙහෙම සුළු කිරීමේදී කැපලා යනවා කියලා ඉරි ගහන්නේ නැහැ. ඉරි ගහන්නේ නැත්නම් මේක ලීප් එක තේරුම් නැහැ එහෙම කපලා දැම්මොත්. ඔබ දැනගන්න ඕනේ මේකේ වර්ගයට මේකේ වර්ගෙ මේ සාන්ද්‍රණයේ වර්ගයට මේ සාන්ද්‍රණයේ වර්ගය දැම්මම ඒකක වර්ගය කැපලා යනවා. මෙතන විතරයි ඒකක ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙතනින් පස්සේ පිළිතුර මේ ඒකක වර්ගය කැපලා යනවා. මේ ඒකකේ උඩට එනවා. මේ ඒකකේ උඩට ආවම මේ විදිහට මවුල ඍණ වෙනවා. DM 2 වෙනි බලය ධන වෙනවා. මේක තමයි උත්තරය. දැන් සුළු කිරීම කරන්න ඕන අපි. මෙතන 10 ඍණ 3. මෙතන 10 ඍණ 2. මේකේ වර්ගය තියෙන්නේ. 3 වර්ගය 9, 2 වර්ගය 4. බලමු මේක සුළු කිරීම. මෙතන නා ඔබගේ කැමැත්ත පරිදි සුළු කිරීම මේක යටින්ම දිගින් දිගටම යන්න පුළුවන්. නැත්නම් ඔබගේ කැමැත්ත පරිදි සුළු කිරීම දකුණු පැත්තේ ඉඳ තියෙන තැනක් කරලා අවසාන උත්තර දාන්න පුළුවන්. මෙතනින් පස්සේ ලකුණු දෙන්නේ අවසාන උත්තරයට. ඒකයි. 3 වර්ගය 9. මෙතන නා 3 වර්ගය 9. 10 ඍණ 3 වර්ගය 10 ඍණ 6. බෙදීම. මේ බලන්න. 3 වර්ගය 9. 10 ඍණ 3 වර්ගය 10 ඍණ 6. 2 වර්ගය 4. 10 ඍණ 2 වර්ගය 10 ඍණ 4. 2 වර්ගය 4 10 ඍණ 2 වර්ගය 4 10 ඍණ 4. මෙතන 4 වැඩි කිරීම 10 ඍණ 2. 4 වැඩි කිරීම 10 ඍණ 2. දැන් බලන්න. නැවත මෙතන 3 වර්ගය 9
10 ඍණ 3 වර්ගය 10 ඍණ 6. 9 වැඩි කියනවා 10 ඍණ 6. ඊළඟට මෙතන 2 වර්ගය 4 10 ඍණ 2 වර්ගය 10 ඍණ 4. 4 වැඩි කියනවා 10 ඍණ 4. මේක 4 වැඩි කියනවා 10 ඍණ 2. දැන් බලන්න. මෙතන මේ 10 ඍණ 4 මේ 10 ඍණ 2. මෙතන 10 ඍණ 4යි 10 ඍණ 2යි 10 ඍණ 6 කැපලා යනවා. එතන මෙතන නා සුළු කරාම 9 බෙදීම 4 4 16යි. 9 බෙදීම 16යි. දැන් මේක තමයි අවසාන උත්තරේ. නමුත් මේක සුළු කරලා ලියන්න ඕන. 9 බෙදීම 16 90ට 16 5 80යි. 10ක් තියෙනවා. 100ට 16ක් 6 96යි 4ක් විතර. 40ට 16ක් 2. මේ අනුව පිළිතුර මෙතන පිළිතුර එනවා 0.5යි 6යි 2. 0.5යි 6යි 2. 0.5යි 6යි 2. මේක තමයි පිළිතුර. ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය ගත්තොත් උසස් පෙළ ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය ගත්තොත් කේසය සඳහා මේ ප්‍රකාශනය මේ විදිහට තියෙන්න ඕන. භෞතික අවස්ථාව අනිවාර්යෙන් තිබිය යුතුයි. මෙතන G මෙතන G මෙතන G නෑ. O2 විතරයි තියෙන්නේ. එහෙමනම් ලකුණු බිඳුවයි. භාග ලකුණු නෑ. ඒ නිසා කේසය සඳහා ප්‍රකාශන ලිවීමේදී අනිවාර්යයෙන්ම මේ සංගතකල භෞතික අවස්ථාව තිබිය යුතුමයි. එසේ නොමැතිනම් ලකුණු දීම ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාව ඊළඟට කේසි සඳහා අගය ගණනය කිරීමේදී දී ඇති දත්ත මේවා පාවිච්චි කරලා කේසි වල අගය හොයන එතෙන්දී ඒකක සහිතව දත්ත ආදේශ කිරීම අනිවාර්යයි. මේ පියවර. මේ පියවරට ඊළඟ ලකුණු දෙනවා. මේ හැමතරම්කම ඒකක තියෙනවා. අවසාන උත්තරේ විතර නෙවෙයි මෙතන ඒකක තියෙනවා. ඊට පස්සේ ඒකක සහිත ප්‍රකාශන ලිව්වට පස්සේ මෙතන ඒකක වර්ගය කැපිලා යනවා. මෙතන 10 ඍණ 6 මෙතන 10 ඍණ 6ට කැපිලා යනවා. මෙහෙම පහළට යනවා සුළු කිරීම පියවර කීපයකින්. ඒවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු හමු වෙන්නේ අවසාන පිළිතුරට. ඒ නිසා මේකට යටින් තව සමාන ලකුණු දාලා තව පියවර කීපයක් කරත් කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔබට අවසානයේ මෙන්න මෙතෙන්ට උත්තරේට ලකුණු හම්බෙන්නේ. ඒ නිසා අවසාන ලකුණු දෙන පියවර තමයි මේ. මෙතෙන්දී ලකුණු දෙකට බෙදනවා. මෙතෙන්ට යම්කිසි ලකුණු ප්‍රමාණයකුයි මෙතෙන්ට යම්කිසි ලකුණු ප්‍රමාණයකුයි වෙන් කරනවා. අපි තමයි මේක සුළු කිරීමේ වැරද්දක් තියෙනවා. ඒතර මේකට ලකුණු නැහැ. ඒකක හරි. ඒතර ඒකක සඳහා ලකුණු ටික හම්බ වෙනවා. අන්න එහෙමයි ලකුණු ප්‍රදානය කරන්නේ. ඒ නිසා භෞතික රසායනයේ අතිශයින්ම වැදගත් අදාළ දත්ත ඉදිරිපත් කිරීමේදී ඒකක සහිතව ඒවා ඉදිරිපත් කිරීම කළ යුතුයි. මෙන්න මේ ආකාරයට පිළිතුරු සැපීම ඔබ කළාම ඒ සඳහා ලැබෙන උපරිම ලකුණු ප්‍රමාණය ඔබට ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කළේ මේ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්. දැන් ළමයි අපි ඒ සාකච්ඡා කළේ මේ ප්‍රශ්නට පිළිතුරු. දැන් බලන්න මෙන්න මේ වගේ
නිදසුනක් ගන්න. A ධන 2B ප්‍රතිවර්ත ලකුණු AB2 මෙන්න මේ සමතුලිත පද්ධතිය සමතුලිත පද්ධතියේ කෙල්වින් 400 දී ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය KC සමානයි. KC සමානයි දෙක වැඩි කිරීම 10 ඍණ 2. දැන් මෙතන අපි ඔබට පේන සමතුලිතතා නියතයේ KC කියලා කිව්වා මේක සාන්ද්‍රණ බෙදීම මේ පැත්තේ සාන්ද්‍රණ. ඒතර මේ සාන්ද්‍රණ මේ සාන්ද්‍රණ කැපිලා යන ඒකක වලින් මෙතන ඒකක යට එන ඒකක වල දෙගුණයක්. ඝන දෙසිමීටරයට මවුල කියලා. එතන මවුල උඩ යනකොට මවුල ඍණ 2 dm 6 මේ ඒකකේ එන හැටි පොඩ්ඩක් කියලා දුන්නේ. ඔබ මෙහෙම හිතන්නකෝ. මේ විදිහට දැන් මෙතන KC සඳහා ප්‍රකාශනය ලිව්වම එන්නේ AB2 බෙදීම A මෙතනනේ B ඒකේ වර්ගය. දැන් මොහොතකට හිතන්න සාන්ද්‍රණයේ ඒකක ඝන ඩෙසිමීටර මවුල කියලා. එතන මෙතන ඝන ඩෙසිමීටර මවුල මෙතන ඝන ඩෙසිමීටර මවුල. ඒකක කැපිලා යනවා. මේ ඒකක ගොඩනගන හැටි කියලා දෙන්නේ. මෙතන තියෙන වර්ගය. එතකොට මෙතන එන්නේ ඒකක ඝන ඩෙසිමීටර මවුල. ඒකේ වර්ගයනේ තියෙන්නේ මේ. වර්ගයනේ මෙතන තියෙන්නේ. වර්ගය. ඒක උඩට යනවා. උඩට ගියාම මවුල ඍණ 2 මෙතන. dm ඍණ 6 කියන එක උඩට ගියාම ධන 6 වෙනවා. එතන මේ KC වල ඒකක ලැබෙන හැටි කියලා දුන්නේ මොහොතකට. ඒකක ලැබෙන හැටි. ඒතර ඔබට මේදී ඇති ගැටලුවේ මේ සමතුලිත පද්ධතිය ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය මේක. එතකොට ඒ කෙල්වින් 400 දී අපි හිතමු ඔබට දෙනවා මේ පද්ධතියේ මේ විදිහට පළවෙනි කොටස KC සඳහා ප්‍රකාශනය KC වල ප්‍රකාශනය ලියන්න. දෙවෙනි කොටස පසු ප්‍රතික්‍රියාව සඳහා පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය K-C නම් K-C වලාගේ අගයස දැන් අපි තේරුම් ගත යුතුයි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ A සහ B එකට එකතු වෙලා AB2 සෑදීම. අපි නිරන්තරයෙන්ම ඕනෑම සමතුලිත පද්ධතියක සමතුලිතතා නියතයේ KC සඳහා ප්‍රකාශනය කියලා කියන්නේ මේ වමේ සිට ඉදිරියට සිදුවන ප්‍රතික්‍රියාව ගැන හිතලා
මේ පැත්තේ ප්‍රතික්‍රියක මේ පැත්තේ ප්‍රතිඵල කියලා හිතලා තමයි නිරන්තරයෙන්ම කේසි සඳහා ප්‍රකාශන ලියන්නේත් AB2 සාන්ද්‍රණය බෙදීම A සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය වර්ගය කියලා. AB2 සාන්ද්‍රණය බෙදනවා A සාන්ද්‍රණය සහ B සාන්ද්‍රණය වර්ගය. එතකොට ලැබෙන ඒ සාන්ද්‍ර අනුපාතය සඳහා ලැබෙන අගය තමයි මේ ඒ ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය. පසු ප්‍රතික්‍රියාවයි කියලා ගත්තාම ඒකෙන් හැඟවෙන්නේ මේක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල. පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය K' C නම් K' C සමානයි A වල සාන්ද්‍රණය වැඩි කිරීම B වල සාන්ද්‍රණය වර්ගය බෙදීම AB2 සාන්ද්‍රණය. පසු ප්‍රතික්‍රියාව සඳහා මේ ප්‍රතිඵල මේ ප්‍රතික්‍රියක. අන්නේ අගය තමයි මේ අහන්න දෙවෙනි කොටස. අපි බලමු. මෙතන පළවන කොටස තියෙන්නේ KC සඳහා ප්‍රකාශනය. එතකොට එන්නේ KC සඳහා ප්‍රකාශනය එන්නේ AB2 සාන්ද්‍රණය බෙදීම මේ විදිහට. පළවෙනි කොටස. ඔබට පේනවා සමතුලිතතා A ධන 2යි B AB2 මේක තියෙන්නේ A ධන 2යි B AB2 A ධන 2යි B AB2 මේකේ KC සඳහා ප්‍රකාශනය මේ බලන්න KC සමානයි ප්‍රතිඵල AB2 බෙදීම ප්‍රතික්‍රියක A ඒ වගේම B වල වර්ගය ප්‍රතික්‍රියක A ගෑස් සාන්ද්‍රණය ඒ වගේම B ගෑස් සාන්ද්‍රණය වර්ගය AB2 ගෑස් සාන්ද්‍රණය බෙදීම ප්‍රතිඵල සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියක. මෙතන අංක දෙකනේ තියෙන්නේ. එතකොට B වල සාන්ද්‍රණය මේ බලයෙන් නම්වන්න ඕන. ඉෂ්ටගිවිතික අංක දෙකනේ. ඒක නිසා B වල සාන්ද්‍රණය වර්ගය වෙනවා. ඒ තමයි KC සඳහා ප්‍රකාශනය. දැන් මොනවද අපෙන් අහන්නේ? දෙවෙනි කොටස. පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය K' C නම් ඒ වල අගය K' C වල. අපි K' C සඳහා ප්‍රකාශනය ලියමු. පසු ප්‍රතික්‍රියාව. මේ බලන්න. දැන් මේකේ දෙවෙනි කොටස අපි හදන්නේ. දෙවෙනි කොටසේදී පසු ප්‍රතික්‍රියාව කියන්නේ මේක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල. හොඳට තේරුම් ගන්න. මේක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල. අපි නැවත ඒ ප්‍රතික්‍රියා ලියනවා නම් මේක මේ විදිහට ලියන්න ඕනේ. AB2 වම් පැත්තේ ලියලා දකුණු පැත්තේ මේ ටික ලියන්න ඕනේ. එතකොට අපි මේක මෙහෙමම තියාගෙන ලියනවා පසු ප්‍රතික්‍රියාව. පසු ප්‍රතික්‍රියාව සඳහා K' C සමානයි. මෙන්න පසු ප්‍රතික්‍රියා ප්‍රතිඵල වෙන්නේ A ඒ වගේම B වර්ගය බෙදීම බෙදනවා AB2 සාන්ද්‍රණය. මේ තමයි පසු ප්‍රතික්‍රියාව. මෙන්න මේකේ අගය අහන්නේ. එතන මෙන්න මේ ප්‍රකාශන සඳහා අගය දන්නවා අපි. ඒ නිසා ඒ අගය ලියමු.
මේ බලන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය කේසි සඳහා අගය තියෙන මේ 2 වැඩි කරන 10 න 2 2 වැඩි කරන 10 න 2 මේ තියෙන ඉදිරි ප්‍රතික්‍රියාව සමතුලිතතා නියතය කේසි ඒකේ අගය දීලා තියෙන්නේ 2 වැඩි කිරීම 10 න 2 2 වැඩි කිරීම 10 න 2 එතන ඒකක එන්නේ මවුල ඍණ 2 dm 6 මවුල ඍණ 2 මවුල ඍණ 2 dm 6 මවුල ඍණ 2 dm 6 මෙන්න ඒ ප්‍රකාශනය ඉදිරි ප්‍රතික්‍රියාව මෙතෙත් AB2 ගෑස් සාන්ද්‍රණය බෙදීම A ගෑස් සාන්ද්‍රණය ඒ වගේම B ගෑස් සාන්ද්‍රණයේ වර්ගය දැන් අපි පිළිතුරු ලියන්න ඕනේ පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය K' C සඳහා ප්‍රකාශ ලියලා ඒකේ අගය ගන්න ඕන. ඒ නිසා අපි කළ යුතු දේ තමයි මෙන්න මේකේ අගය සොයා ගැනීම. මෙන්න මේ ටික දරගන්න ඕන. නමුත් මෙන්න මේ අනුපාතය අගය දන්නවා. මේක පරස්පරයි. මේ අනුපාතයගේ දීලා තියෙනවා අපිට. ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනය මේකේ ඒකේ අගය දීලා තියෙනවා. එක අංක 2. දැන් අපිට පුළුවන් 1 2 වැඩි කළාම කැපිලා යනවා නේද සේව. A සාන්ද්‍රණය වැඩි කිරීම B සාන්ද්‍රණය වර්ගයක යට තියෙන්නේ. මේක බෙදීම තියෙන මේක උඩ තියෙන්නේ. 1 2 වැඩි කරාම මේ ටික කැපිලා යනවා සම්පූර්ණයෙන්. එතකොට යනවා මෙන්න මේ ආකාරයට අපි 1 වැඩි කිරීම 2 කියලා එනවා K' C වැඩි කිරීම අංක 2 වැඩි කිරීම 10 ඍණ 2 මේ බලන්න 2 වැඩි කිරීම 10 ඍණ 2 මවුල ඍණ 2 dm 6 මවුල ඍණ 2 dm 6 1 වැඩි කිරීම 2 මේ ප්‍රකාශනය වැඩි කරා සම්පූර්ණ කැපිලා යනවා. A වැඩි කිරීම B වල වර්ගය මේ යට තියෙන්නේ කැපිලා යනවා. මේ නිසා එන්නේ 1 මෙතනින් එනවා K' C සමානයි 1 බෙදීම 2 10 ඍණ 2 මෙතන ඒකක එනවා මවුල ඍණ 2 dm 6 මෙන්න මේ විදිහට ඒකක ඉහළට යනවා 10 ඍණ 2 උඩට ගියාම 100 බෙදීම 2 මෙතන නම් පිළිතුර 50 ඒකක එනවා මවුල වර්ගය dm ඍණ 6 මේ තමයි පසු ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය. තද ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය ඔබට දීලා තිබුණා. මෙතෙන් ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය දීලා KC ඔබගෙන් අහනවා මේ පද්ධතියේ පසු ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය. අනේ වගේ අවස්ථාවක පිළිතුරු ලබා ගන්නා ක්‍රමය තමයි ඉදිරිපත් කළේ. විභාගයකදී පිළිතුරු ලියනකොට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපි ලියන කොටසට
සම්පූර්ණ ලකුණු ලබා ගැනීම. ලියන කොටසෙත් ලකුණු අඩු වෙන විදිහට නෙවෙයි ලියන්නේ. ලියන්නේ යම් කොටසයි ඒ කොටස පරිපූර්ණව ලිවිය යුතුයි. ඒ නිසා ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයේ ඔබ භෞතික අවස්ථාව ලියන්නම ඕන. වැරදීමකින් හෝ එක තැනක මේ G ලියන්න බැරි වුණොත් අපිට මේක ලියන්න බැරි වුණා B ලියලා කොටු වරහන් දාලා වර්ග කරනවා. භාග ලකුණු නැහැ ළමයි. මේකට දෙන ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා දීම. එක තැනක හෝ වැරද්දක් තිබුණා. ඒ නිසා භෞතික අවස්ථාව වායු කියන එක අනිවාර්යයි. මේවා ඉතා හොඳින් දැන සිටින්න ඕන. ගණන් හදන්න පුළුවන් වූ පමණින්ම අපිට ලකුණු ලබා ගන්න බෑ. ලකුණු ලබා ගැනීමේ ක්‍රම සහ විධි අපි දැන සිටිය යුතුයි. ඒ නිසා පිළිතුරු ලිවීමේදී අප කළ යුත්තේ ලකුණු ලබා දෙන ආකාරයට පිළිතුරු ලිවීම මිසක් අපිට ඕන ආකාරයට පිළිතුරු ලිවීම නෙවෙයි. ඒ නිසා ලකුණු දෙන ආකාරයට පිළිතුරු ලිවීම අපි කළ යුතුයි. ඒ විදිහට අපි සංවිධානය විය යුතුයි. ඒ නිසා භෞතික අවස්ථා අනිවාර්යයි. මේකට පළවෙනිම ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ පසු ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතයේ K-C කියලා කිව්වම ඒ ප්‍රකාශනයේ මේ විදිහට ලියන්න ඕන භෞතික අවස්ථාව පදනම් කරගන්න. මේ අවස්ථාව. ඊට පස්සේ පළමු සමතුලිතතා පද්ධතියේ පරස්පරය මෙතන තියෙන්නේ. පළමු සමතුලිතතා පද්ධතියේ සමතුලිතතා නියතයගේ දීපු නිසා ඒ අගය ආදේශ කිරීමෙන් මේ ප්‍රකාශනය නැවත ලියන්න ඕන. ඒ තුන්වන පියවර. ඊට පස්සේ ඔබට තියෙන මේ අතර සම්බන්ධතාව ගොඩනගා ගැනීම. එතකොට ඔබට පේනවා මේ සමීකරණ දෙක එකිනෙක ගුණ කළාම K-C සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඒ අනුව ගුණ කිරීම එක පියවරක්. ඊට පස්සේ අවසාන උත්තරය. ඒකක වෙනමයි සංඛ්‍යාත්මකගේ වෙනමයි. ලකුණු දෙකට බෙදලා දෙන්නේ. මෙතන සුළු කිරීමේ වැරද්දක් වුණා ළමයෙකු අතින් මෙතනට ලකුණු නැහැ. එතකොට ඒකක හරි ඒක වලට ලකුණු ලැබෙනවා. සංඛ්‍යාත්මකගේ හරි මෙතන ඒකක වැරදි. එහෙම වුණත් මේකට ලකුණු ලැබෙනවා. මේකට ලකුණු ටික අතාරිනවා. මෙන්න මේ විදිහට තමයි ලකුණු ප්‍රදානය කරන්නේ. ඒ නිසා ඔබට කියලා දුන්නේ රසායනික සමතුලිතතාවයේ ගණන් හදනකොට ඒකක සහිතව දත් ආදේශ කිරීමෙන් ඔබට පියවරෙන් පියවර ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි කළා. මෙන්න මේ ආකාරයට අපි භෞතික රසායනික පිළිතුරු ලිවීමෙන් අපේ අපේක්ෂිත ආකාරයට අපිට පුළුවන් වෙවි උපරිම ලකුණු මට්ටමක් කරා ගමන් කරන්න. අය බලමු ඊළඟ වීඩියෝ එකේදී රසායනික සමතුලිතතාව හා සම්බන්ධ මේ ආකාරයේ අභ්‍යාස සාකච්ඡා කිරීමෙන් අපේ දැනුම වර්ධනය කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.